111 වන ගීතය සමිඳුන් පැසසුමෙහි යුතු බව. සමිඳුන් පසසන්න බැහැමියන්ගේ සමාගමේදීද සභාවේදීද මාගේ මුළු සිතින් සමිඳුන්ට ස්තුති කරන්නෙමි. සමිඳුන්ගේ ක්‍රියා කොපමණ උදාරද, ඒවාට ප්‍රියවන සියල්ලෝ ඒවා තේරුම් ගැනීමට උත්සාහ කරති. එතුමන්ගේ ක්‍රියා ගෞරවයෙන් හා මහිමයෙන් පූර්ණය. එතුමන්ගේ දැහැමිකම සදාතනීය. සිය පුදුම ක්‍රියාවන් අපට අමතක වන්නට ඉඩ නාරින සේක. සමිඳානු දයාවන්තය, සානුකම්පිතය. එතුමානු තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට ආහාර දෙන සේක. එතුමානෝ සිය ගිවිසුම කිසි කලෙක අමතක නොකරන සේක. එතුමානෝ විජාතීන්ගේ දේශයන් තමන් සෙනඟට දීමෙන් තමන් බලය ඔවුන්ට පෙන්වූ සේක. එතුමන්ගේ ක්‍රියා සත්‍ය හා යුක්තිය ප්‍රකාශ කරයි. එතුමන්ගේ පනත් සියල්ල විශ්වාසීය. ඒවා සදහටම පවතිනු ඇත. සත්‍යයෙන් හා අවංකකමෙන් ඒවා සිදු කරන ලද්දේය. එතුමානෝ සිය සෙනඟ මුදාලූ සේක. සිය ගිවිසුම සදහටම පිහිටවූ සේක. එතුමන්ගේ නාමය සුවිශුද්ධය, ගරු ගම්භීරය. දේව ගරුබිය සෑම ප්‍රඥාවේ මුල් පියවර වේ. එය පිළිපදින සියල්ලන්ට මනා බුද්ධිය ඇතිවන්නේය. එතුමන්ගේ ප්‍රශංසාව සදාකල් පවත්නේය. 112 වන ගීතය දැහැමියන්ගේ වාසනාව. සමිඳුන් පසසන්න. සමිඳුන් වෙත ගරුබිය ඇතිව සිටින්නාද, එතුමන්ගේ ආඥාවලට බොහෝසේ ප්‍රියවන්නාද භාග්‍යවන්තය. ඔහුගේ පරපුර දේශයෙහි බලවත් වන්නේය. දැහැමි පරපුර ආසිරි ලබන්නේය. සම්පතද වස්තුවද ඔහුගේ නිවසෙහි ඇත්තේය. ඔහුගේ දැහැමිකම සදාකල් පවත්නේය. සුදනට අඳුරෙහි එළියක් උදාවන්නේය. ඔහු දයාවන්තය, සානුකම්පිතය, දැහැමිය. දානශීලීව ණයට දෙන මිනිසාට සුබ සිත වේ. ඔහු සිය කටයුතු අවංක ලෙස කරන්නේය. මන්ද දැහැමියා කිසි කලකත් නොපැකිලෙන්නේය. ඔහු සදාටම සිහි කරනු ලබන්නේය. ඔහු නරක ආරංචිවලට බිය නොවන්නේය. ඔහුගේ ඇදහිල්ල ස්ථිරය. ඔහු සමිඳුන් විශ්වාස කරන්නේය. ඔහුගේ සිත සවිමත්ය. ඔහු බිය නොවන්නේය. සිය සතුරන්ගේ පරාජය දක්නට ලැබෙන බව ඔහුට ඒකාන්තය. ඔහු දිලිඳුන්ට නොමසුරුව දෙන්නේය. ඔහුගේ දැහැමිකම සදාකල් පවත්නේය. ඔහු ගරු සම්මාන ලබා බලවත් වන්නේය. දුෂ්ටයා ඒ දැන කෝප වන්නේය. ඔහු දත්මිටිකා වැහැරී යන්නේය. දුදනන්ගේ බලාපොරොත්තු සුන් වී යන්නේය. 113 වන ගීතය සමිඳුන්ගේ යහපත්කම වැනීම. සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සමිඳුන්ගේ මෙහෙකරුවෙනි ප්‍රශංසා කරන්න. සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරන්න. මෙතැන් පටන් සදහටම සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා වේවා. සමිඳුන්ගේ නාමයට නැගෙනහිර පටන් බස්නාහිර දක්වා ප්‍රශංසා කළ යුතුය. සියලු ජාතීන් ඉහළින් සමිඳානෝ වැජමෙන සේක. එතුමන්ගේ මහිමාලංකාරය අහස්තලයේ ඉක්මවා යයි. අපේ දෙවි සමිඳුන්ට සමාන අන් කෙනෙක් නැත. එතුමානෝ උසස් තැන්හි වැඩ හිඳින සේක. ඒ අහසත් පොළොවත් බලන පිණිස එතුමානෝ පහතට නැමෙන සේක. එතුමානෝ දුප්පතා දෝලියෙන් නැගටුවන සේක. දිලිඳා කසල ගොඩින් ඔසවන සේක. එසේ කරන්නේ ඔවුන් අධිපතීන් සමග තම සෙනගගේ අධිපතීන් සමග හිඳුවන පිණිසය. එතුමානෝ වඳ ස්ත්‍රිය දරුවන් නැති ප්‍රීතිමත් මවක කරන සේක. ඇයට නිවසක් දෙන සේක. සමිඳුන්ට ප්‍රශංසා කරන්න. 114 වන ගීතය පාස්කු ගීයක්. ඊශ්‍රායල් සෙනග මිස්ර දේශයෙන්ද ජාකොබ්ගේ පරපුර විදේශයකින්ද නික්ම ගියෝය. එවිට යුදා දේශය සමිඳුන්ගේ ශුද්ධස්ථානය විය. ඊශ්‍රායල් දේශය එතුමන්ගේ රාජ්‍ය විය. රතු මුහුද ඒ දැක පලා ගියාය. ජෝර්දාන් ගඟ ආපසු ගලා යාම නැවතුනේය. කඳු බැටළුවන් මෙන්ද, කුඩා හෙල් බැටළු පැටවුන් මෙන්ද පැන පැන ක්‍රීඩා කළේය. එම්බා රතු මුහුද නුඹ පලා යන්නේත් ජෝර්දාන් ගඟ නොබේ ගැලීම නැවතුනේත් නොඹලාට කුමක් සිදු වූ නිසාද? එම්බා කඳු නොඹලා බැටළුවන් මෙන්ද, කුඩා හෙල් නොඹලා බැටළු පැටවුන් මෙන්ද පැන පැන ක්‍රීඩා කරන්නේ කුමක් නිසාද? එම්බා මේ කත පර්වත දිය පුකුණක් බවටද, ගිනිගල දිය උල්පතක් බවටද ආරවන දෙවිඳුන් එනම් ජාකොබ්ගේ දෙවිඳුන් වඩින විට එතුමන් අභියස බියෙන් ඇලලෙමින් වෙවුලන්න. 115 වන ගීතය එකම සැබෑදෙවියන් වහන්සේ. සමිඳුනි, අප නිසා නොව ඔබේ තිරපිම නිසා, සත්‍යවාදීකම නිසා, ඔබේ නාමය නිසා, ඔබේ මහිමාලංකාරය ප්‍රකාශ කළ මැනව.
ඔවුන්ගේ දෙවිඳානෝ දැන් කොතැන්හිදැයි ජාතීන්ට අසන්න ඊට දෙන්නේ කුමටද? අපේ දෙවිතුමානෝ ස්වර්ගයේය. තමන් කැමති කුමන දෙයක් වුවත් එතුමානෝ කරන සේක. ඔවුන්ගේ දේවතා රූප රිදියෙන් හා රණින්ය. මිනිසුන්ගේ දෑතේ වැඩය. ඒවාට කටවල් ඇත. එහෙත් කතා නොකරයි. ඇස් ඇත. එහෙත් නොදකි. කන් ඇත. එහෙත් නොඇසී. නාස් ඇත. එහෙත් ගඳ සුවඳ නොදෙනී. ඒවාට දෑත ඇත. එහෙත් ස්පර්ශ නොකරයි. පාට ඇත. එහෙත් නොඇවිදී. උගුරින් ශබ්ද නොකරයි. ඔවුන් සාදන්නෝ ඔවුන් වාගේමය. ඔවුන් විශ්වාස කරන සියල්ලෝත් එසේමය. එම්බා ඊශ්‍රායල ජනේනි, සමිඳුන් විශ්වාස කරන්න. ඔබේ සරණත් පලිහත් එතුමානෝය. එම්බා ආරුන්ගේ වංශය, සමිඳුන් විශ්වාස කරන්න. ඔබේ සරණත් පලිහත් එතුමානෝය. සමිඳුන් නමදින සියල්ලිනි, සමිඳුන් විශ්වාස කරන්න. ඔබේ සරණත් පලිහත් එතුමානෝය. සමිඳානෝ අප සේ කරන සේක, අපට ආශිර්වාද කරන සේක. එතුමානෝ ඊශ්‍රායල් වංශයට ආශිර්වාද කරන සේක. එතුමානෝ ආරුන්ගේ වංශයට ආශිර්වාද කරන සේක. සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති ලොකු කුඩා සියල්ලන්ට එතුමානෝ ආශිර්වාද කරන සේක. සමිඳානෝ ඔබ හා ඔබේ දරුවන් වඩ වඩා වර්ධනය කරන සේක්වා. අහසත් පොළොවත් මැවූ සමිඳානෝ ඔබට ආශිර්වාද කරන සේක්වා. ස්වර්ගීය වනාහි සමිඳුන්ට පමණක් අයිතිය. එහෙත් පොළව එතුමානෝ මිනිසුන්ට දුන් සේක. මියගිය අයවත් පාතාල ලෝකයේ අයවත් සමිඳුන්ට ප්‍රශංසා නොකරයි. එහෙත් අපි ජීවත්ව සිටින අපි මෙතෙන් පටන් සදාටම සමිඳුන්ට ප්‍රශංසා කරන්නෙමු. සමිඳුන්ට ප්‍රශංසා කරන්න. මගේ හදවතේ හැඟුමක් පුරා ලියවෙන්නේ ඔබගේ නමයි. මා ගන්නා වූ හුස්මක් පුරා වැටහෙන්නේ ඔබේ ප්‍රේමයයි. මගේ නෙත්වලින් කැලු කඳුලක් පුරා සැනසූ විජේසුනි ඔබයි. මගේ ජීවිතේ ගෙවෙන දුර ළඟ ඉන්නේ දෙවිඳුනි ඔබයි. ඔබේ දෑත්ගෙන යන්න මා දිවි ගමන ගෙවෙන තුරා තුරුලේම සනසන්නවා. මගේ කඳුළු නිවෙන තුරා ඔබේ දෑතගෙන යන්න මා දිවි ගමන ගෙවෙන තුරා තුරුලේම සනසන්නවා. මගේ කඳුළු නිවෙන තුරා මගේ නම ඔබේ අතෙහිලියා. එය දෙස බලා මගේ පුතු කියා. ඔබේ දිවි පුදා මට පෙම් කළා. පුදුමයි ඔබේ ප්‍රේමය සදා. ඔබේ දෑත්ගෙන යන්න මා දිවි ගමන ගෙවෙන තුරා තුරුලේම සනසන්නවා. මගේ කඳුළු නිවෙන තුරා
කවුදාකමා ඔබගෙම වෙලා සගයේ හිඳින්නම් දෙවිඳුනි සරා මගේ හදවතේ හැඟුමක් පුරා ලියවෙන්නේ ඔබගේ නමයි මා ගන්නා වූ හුස්මක් පුරා වැටහෙන්නේ ඔබේ ප්‍රේමයයි මගේ නෙත්වලින් කැලු කඳුලක් පුරා සැනසූ විජේසුනි ඔබයි මගේ ජීවිතේ කෙවෙන අතුරා ළඟ ඉන්නේ දිවිඳුනි ඔබයි ඔබේ දෑතේ ගෙන යන්නමා දිවි ගමන ගෙවෙන අතුරා තුරුලේම සනසන්නමා මගේ කඳුළු නිවෙන අතුරා ඔබේ දෑතේ ගෙන යන්නමා දිවි ගමන ගෙවෙන අතුරා තුරුලේම සනසන්නමා මගේ කඳුළු නිවෙන අතුරා වෙන්වනු යන ලෙස එක්වන කෙටෙමු කිතුනුවනි මේ දේශයේ යදම් බිඳමින් බාධක අතරින් යන්න සැරසූ හෙට දිනේ දේශයේ මුරකරු වන්නසින් සමිදු යදිමින් එක්වෙමු බාධ දුරලා බේද අතහැර එන්න පෙරටම දේශයේ සිතින් ගතින් අපේ එකට එක්වී දේශය ජය ගන්න ඇදහිල්ලෙන් පෙරටම යන්න වචනය තුළ ජීවත් වෙන්න ඇදහිල්ලෙන් පෙරටම යන්න වචනය තුළ ජීවත් වෙන්න ලුණුමෙන් ආලෝකය වන්න අප හට සවි බල දෙන්න මේ අයි කාලය දේශයේ පසු නොබැසම ඉදිරියටම එන්න මේ අයි කාලය දේශයේ පසු නොබැසම ඉදිරියටම එන්න මේ අයි කාලය දේශයේ පසු නොබැසම ඉදිරියටම එන්න
ස්තුතියි මගේ දෙවියන් වහන්සේට නම් ප්‍රශංසා වේවා ප්‍රශංසා අපි ඔබ සියලු දෙනා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රමිති නාමයෙන් ඉතා ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. මේ වෙලාවේ අපි අපගේ දේව මෙහි අද දවසේ අප සභාව විසිටයි පවත්වන්නේ. ඔබ දන්නවා ඊයේ රාත්‍රිය හදිසියෙම රජයේ අවසර දීමක් කරා
50ක සීමාව තුළ පවත්වන්නට ඒ අනුව අද දවසේ අපි දේවස්ථානයේ තුල කුඩා කණ්ඩායමක් එකතු වෙලා සිටිනවා ස්වාමින් වහන්සේට නමස්කාර කරන්නට ඒ වගේම අපගේ මෙහෙය Zoom තාක්ෂණය ඔස්සේ අද දවසේ අපි අපගේ අධිරවන්තයන්ට ශ්‍රවණය කරන්නට මේ ආකාරයෙන් ලබා දෙනවා. ඒ නිසා අපි ඔබට කියන්න කැමති එනිරුදා සිට උදෑසන 8 දේව මෙහෙය 10 සහ 3 මාරේ ඒ ආකාරයෙන් මේ දේව මෙහෙයවල් පවත්වනවා ඇති. ඒ නිසා ඔබට ඒ රැස්වීම වලට ඒ ආකාරයට විශේෂයෙන් එන ඉරුදින සිට සහභාගී විය හැක. ඒ නිසා අපි මේ කාලේ ස්වාමින් වහන්සේට බාර කළා යාඥා කරන්නට යනවා. සහෝදර අමිල අද දවසේ විශේෂයෙන්ම මේ මෙහෙය ස්වාමින් වහන්සේට බාර කළා යාඥා කරන ඇති. ඔබ හැම කෙනෙක් ඔබ සිටින තැන නිශ්චලව ඔබගේ දෙනෙත් පියාගෙන ඔබ රැඳී සිටින්න පයිලා සිටිනවා. ඔබ සිටින තැනින් නැගිට ඔබගේ දෙනෙත් පියාගෙන හිස නමා ගන්න අපි ස්වාමින් වහන්සේ ඉදිරියේ මේ යාඥාවට සම්බන්ධ වෙමු. सर्व බලධාරී ජීවමාන දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නැවත ස්වාමීන් වහන්සේ මේ ආකාරයෙන් අපිට ස්වාමීන් වහන්සේ මේ ආකාරයෙන් එකතු වෙන්න ඔබ වහන්සේ දුන්න කරුණාව ගැන ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ අද දවසේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට සම්පූර්ණයෙන් බාර කරලා යාඥා කරනවා ස්වාමීන් වහන්සේ මේ ආරම්භ කරපු මේ දේ ස්වාමීන් වහන්සේ නැවත ස්වාමීන් වහන්සේ මේ කොරෝනා වෛරසය නිසා ස්වාමීන් වහන්සේ ඈත් නොවි නොවන පිණිස ඔබ වහන්සේගේ බලවත් මදහත්කාරකම තවමින් ඔබ වහන්සේගේ බලවත් කරුණාවෙන් මත නිදහස් කරන්න කියලා අපි යාඥා කරනවා මගේ දෙවියන් වහන්සේ අද අපි මේ ආකාරයෙන් සභාව ආරම්භ කරලා ලෙසටම ස්වාමීන් වහන්සේ යාඥා කරනවා ස්වාමිනේ හැම පළාතක් තුල ස්වාමීන් වහන්සේ අපිට මේ ආකාරයෙන් සභාව ආරම්භ කරන්න ඔබ වහන්සේගේ බලවත් කරුණාව නිදහස් කරන්න ඒ වගේම ස්වාමීන් වහන්සේ යාඥා කරනවා ඔබෙන් ඈත්ව සිටින ස්වාමීන් වහන්සේ හැම කෙනෙක් නැවත ඔබ වහන්සේ අද පටන් ඒ හදවත් වලට කතා කරමින් නැවත ඔවුන්ට සබත් දවසට ස්වාමීන් වහන්සේ එකතු වෙන්න ක්‍රැෂ් වෙන්න ඔබ වහන්සේගේ බලවත් කරුණාව නිදහස් කරන්න කියලා යාඥා කරනවා ඒ වගේම දෙවියන් වහන්සේ යාඥා කරනවා ස්වාමිනේ ඔබ වහන්සේ දවසේ දුන්නා වූ මේ නමස්කාර කාලය ස්වාමීන් වහන්සේ අපි ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා ස්වාමීන් වහන්සේ මේ නමස්කාර දෙවමය සම්පූර්ණ ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා ස්වාමීන් වහන්සේ නමස්කාර කාලයේ ස්වාමීන් වහන්සේ මඟ පෙන්වන්නා වූ ඒ දාස දාසීන් ඔබ වහන්සේගේ දෑතට බාර කරලා යාඥා කරනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ බලය ආලේපය නොඅඩු වුන් තුලින් ගලා යන පිණිස ඔබ වහන්සේගේ කරුණාව නිදහස් කරන්න කියලා යාඥා කරනවා මගේ දෙවියන් වහන්සේ දේව වචන කෙරෙන්නා වූ දාසය ඔබ වහන්සේ දැනටමත් සූදානම් කර ඇති නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ යාඥා කරනවා අපි හැම කෙනෙකුගේ ජීවිත අද දවසේ වචනය තුලින් ස්පර්ශ කරමින් අපගේ ජීවිත වෙනස් කරමින් අලුත් භූමිවරකට ගමන් කරන්න ඔබ වහන්සේගේ කරුණාව නිදහස් කළ මැනව මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ අල්ෆා සහ ඔමේගා දෙවියන් වහන්සේ ලෙසට අද දවසේ ආරම්භයේ සිට අවසානයේ දක්වාම ඔබ වහන්සේගේ බලවත් මහත්කාරකම තබමින් ඔබ වහන්සේ බලවත් දේ කළ මැනව නාසරිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන් ජීසස් හලෙලූයා හලෙලූයා යේසුස් වහන්සේ යහපත් ආමේන් මේ උදෑසන කී දෙනෙක් සතුටින් සිටිනවාද හලෙලූයා අපි හොඳ අත්පොළ සන්නාදයක් දෙමු කාලයකට පස්සේ අපිට ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේගේ ගෘහයට එන්න අවස්ථාව ලැබුණා නමුත් අපි මේ කාලය තුල පෞසුගිය කාලය තුල අපි උන්වහන්සේගේ අභිමුඛයේ නිතරම ඔබ මම සිටියා නේද ඒ නිසා ස්වාමීන් වහන්සේ ඔබටත් මටත් ආශිර්වාද කරලා තියෙනවා අපි මේ උදෑසන අපි උන්වහන්සේට ප්‍රශංසා කරන්නට යනවා ප්‍රශංසාව මැද්දේ වැඩ වාසය කරන්නා වූ සර්ව බලධාරී දේව පියාණනි ඔබට අනේක වාරයක් ස්තුති කරනවා මේ උදෑසන ඔබට නමස්කාර කරන්නට මේ කණ්ඩායම එකතු වෙන්න Zoom තාක්ෂණය ඔස්සේ සෑම කෙනෙක්ට එකතු වෙන්න ඔබ දුන්නු කරුණාව නිසා අපි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා හලෙලූයා අපි එක්සිත උන්වහන්සේට ප්‍රශංසා කරමු හලෙලූයා අපි මුඛේ විවෘත කළා අපි උන්වහන්සේට ස්තුති කරමු හලෙලූයා 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 ඕ ස්තුති වේවා ප්‍රශංසා වේවා හලෙලූයා හලෙලූයා ඕ රබක්ඛන්දෝ රබෂේරි අලලා ස්වාමීන් වහන්සේ ප්‍රශංසා වේවා හලෙලූයා හලෙලූයා ප්‍රශංසා මැද වැඩ සිටිනා සුවිසුද්ධ වූ රචිතා ඔබයි මහිමයෙන් සැමදා පිරිලා සැම කල්ලිම වැඩ වසයි අපි කියමු ප්‍රශංසා මැද වැඩ සිටිනා
සුවිශුද්ධ වූ රචිතා ඔබයි මහිමයෙන් සැමදා පිරිලා සැමකල්හිම වැඩ වාසයි එකම නමයි මාදාන්නේ එකම නමයි මා අදහන්නේ එකම නමයි මා පසසන්නේ මයි මා පසසන්නේ එකම නමයි මා අදහන්නේ එකම නමයි මා අදහන්නේ එකම නමයි මා පසසන්නේ කියමු ඒ නමයේ සුනිල් ඔබ වන්නේ ඒ නමයේ සුනිල් ඔබ වන්නේ ඒ නමයේ සුනිල් ඒ නමයේ සුනිල් ඔබ වන්නේ ඒ නමයේ සුනිල් ඔබ වන්නේ ප්‍රශංසා මැද වැඩ සිටිනා සුවිශුද්ධ වූ රචිතා ඔබයි මහිමයෙන් සැමදා පිරිලා සැමකල්හිම වැඩ වසයි එකම නමයි නම දින්නේ එකම නමයි මා නම දින්නේ එකම නමයි මා පසසන්නේ එකම නමයි මා පසසන්නේ අපි කියමු එකම නමයි මා නම දින්නේ නමයි මා නම දින්නේ එකම නමයි මා පසසන්නේ නම යේසුනි ඒ නම යේසුනි ඔබ වන්නේ 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 නම යේසුනි ඒ නම යේසුනි ස්තුති වේවා ස්වාමීනි හalleluya ඒ නම යේසුනි ඔබ වන්නේ හalleluya hallelujah hallelujah ස්තුති වේවා ස්වාමීනි එකම නමයි මම නමස්කාර කරන්නේ එකම නාමයටයි මම නම දෙන්නේ එකම නාමයයි මම අදහන්නේ ඒ නම යේසු මේ නම යේසු මේ ලෝකව පාලනය කරන්නා වූ සර්ව බලධාරී දෙව් පියාණන් අපි ඔබ වහන්සේට ස්තුති වේවා කියනවා ස්වාමීනි ඔබ අනාර්ග ලෙසට මේ ලෝකේ නිර්මාණය කළා ඒ ලෝකයේ තුල ඔබ ස්වාමීනි අපි එකිනෙකාව තබමින් ඔබ ස්වාමීනි සියල්ල ආරම්භ කරමින් අපිට දුන්නු කරුණාව නිසා අපි ඔබ වහන්සේට ස්තුතිය කියනවා ස්වාමීනි. ස්වාමීනි විශ්වයේ අධිපති ආනනේ ඔබට ප්‍රශංසා වේවා. හalleluya hallelujah 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 hallelujah. ඔබ ඉන්න තැන උන්වහන්සේට ප්‍රශංසා කරන්න. ඔබ සෝම් තාක්ෂණය ඔස්සේ ඔබේ ජීවිතේ වෙනස් කළා වූ ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්න. hallelujah 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 oh rabakando rabababa oh ribababa ප්‍රශංසා වේවා hallelujah 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 namaskar veva swamini hallelujah 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 stuti veva ma divi tibena turama ඔබ නමස්කාර කරනවා ස්වාමිනී මගේ මුඛය විවෘතව ඔබට ප්‍රශංසාව ගෞරවය ගේනවා ස්වාමිනී මගේ ජීවිතේ පුරාම ඔබ සමග මේ ගමන අවසානයේ යන්න සූදානම්ෙන් සිටිනවා ස්වාමිනී ප්‍රශංසාව වේවා hallelujah hallelujah ස්තුති වේවා මා දිවි තිබෙන තුරා ඔබ නම දින්නම්
පවතින දුරා ඔබව සොයන්නම් මා සිතේ ආශාව ඔබ දැක ගන්නයි දෙවිනේ මගේ දෙවිනේ මා දිවි තිබෙන දුරා ඔබ නම දින්නම් මා පවතින දුරා ඔබව සොයන්නම් මා සිතේ ආශාව ඔබ දැක ගන්නයි දෙවිනේ මගේ දෙවිනේ මගේ මුව කියයි ඔබ දෙවි දුන් පියා මගේ දැස් යොමයි ඔබ දෙස බලන්නට මගේ හදවත නැගෙයි ඔබ ප්‍රේමයයි කියා දෙවිඳේ මගේ දෙවිඳේ ඔබේ පාසොයා මාදිව එන්නෙමි මගේ දෙව් නිසා ඔබව නම දින්නෙමි ඔබ ළඟ නිසා මා සැනසෙන්නෙමි දෙවිඳේ මගේ දෙවිඳේ දෙවිඳේ මගේ දෙවිඳේ ආදිවින තුරා මාදිවින තුරා ඔබ නම දින්නම් මා පවතින තුරා ඔබව සොයන්නම් මා සිතේ ආශාව ඔබ දැක ගන්නයි දෙවිඳේ මගේ දෙවිඳේ අපි දැතිලට උසුල කිමු දෙවිඳේ දෙවිඳේ මගේ දෙවිඳේ දෙවිඳේ මගේ දෙවිඳේ දෙවිඳේ මගේ දෙවිඳේ ස්තුති වේවා හalleluya Swami nama berprasangsa weva haleluya 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 oh stuti veva swamini prasangsa veva haleluya haleluya namaskar veva dev pyarani obra prasangsa veva haleluya 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 ඊතාවදී 51 10 කියනවා පවිත්‍ර සිතක් මා තුළ ඇති කරන්න පිරිසිදු ආත්මයක් මා තුළ තබන්න ඒ වගේම කියනවා නිර්මල සිතක් මවන්න සිතස්ථාර නව දිවියක් මට දෙන්න ස්වාමීන් වහන්සේගේ වචනේ අපි ස්වාමීන් වහන්සේට මේ වෙලාවේ කියමු මගේ හදවත දන්නා වූ දෙවිඳුනේ ඔබ ඉදිරියේ මම සිටිනවා ඔබ මාව විපරාම් කරන්න මගේ ජීවිතේ වෙනස් කරන්න මගේ ජීවිතේට නව බලාපොරොත්තු දෙන්න පුළුවන් ඔබට පමණයි ස්වාමීනි මේ උදෑසන මම මේ දේවස්ථානයේ සිටින්නේ සූම් තාක්ෂණයේ සිටින්නේ ඔබ වහන්සේව නමස්කාර කරන්නට ඇවිල්ලා සිටින්නේ ඔබ මට දුන්නා වූ සියලු අනුග්‍රහය ආශිර්වාදේ නිසයි ස්වාමීනි ස්වාමීනි මේ වෙලාවේ මගේ හදවත ඔබ ස්පර්ශ කළ මැනව ඔබ මගේ හදවත ස්වාමීනි සෝදිසි කළ මැනව මේ උදෑසන ඔබ හැම කෙනෙක්ම දෙනෙත් පියාගෙන ඔබ ඉන්න ස්ථානයේ උන්වහන්සේට දැතසෝලා ඔබේ හදවත ස්වාමීන් වහන්සේට විදු කරන්නට ස්වාමීනි මගේ හදවත දකින්නේ ඔබ තමයි ස්වාමීනි ඒකට දිව්‍ය සුවය නිදහස් කරන්නේ ඔබ පමණයි මගේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ ඔබ පමණයි ඒ නිසා ස්වාමීනි මම ඔබගේ පාමුල මේ උදෑසන සිටිනවා හalleluya hallelujah mahad danna devi duni
ඔබ ඉදිරියේ සිටින්නෙමි විපරම් කර මගේ හදවත මා සෑදුව මැනේ ඔබ දන්නා ඒ කියන්නේ මාහද දන්නා දෙවිඳුනි ඔබ ඉදිරියේ සිටින්නෙමි විපරම් කර මගේ හදවත මා සෑදුව මැනේ ආත්මයක් හරි ආත්මයක් මාතද දුන මැනේ ආත්මයක් හරි ආත්මයක් හරි ආත්මයක් මාතද දෙනු මැනේ යේසුනි ඔබ තුල යේසුනි ඔබ තුල තැබුවා වූ මනස මාට දුන මැනේ අපි කියමු ස්වාමීන් වහන්සේට ස්වාමිනී ඔබ ළඟ තියෙන මේ මනස ඒ සිතුවිලි ඒ චරිතය මාට ජීවිතේ ඔබට පුදනමි ඔබේ කැමැත්ත වෙන්නට මා සෑදුව මැනේ ඔබේ කැමැත්ත වෙන්නට ඔබේ අපි කියමු ස්වාමීන් වහන්සේ ස්වාමිනී ඔබගේ කැමැත්ත වෙන්නට මා සෑදුව මැනේ මාහද දන්නා දෙවිඳුනි ඔබ ඉදිරියේ සිටින්නෙමි විපරම් කර මගේ හදවත මා සෑදුව මැනේ විපරම් කර ස්වාමීන් වහන්සේ දැස්න කියන්න ස්වාමිනී මගේ හදවත විපරම් කරන්ට ස්වාමිනී මගේ හදවත ඔබ වහන්සේ දකිනවා ඒ නිසා ඔබට ස්තුතියි හලෙලූයා හලෙලූයා ස්වාමිනී මම ප්‍රශ්න තුලින් ගියා වේදනා තුලින් ගියා කම්කටොළු තුලින් ගියා ජීවිතේ හැරෙන්න මාවතක් නැතුව ස්වාමිනී විවිධ දේවල් වලින් මගේ ජීවිතේ විනාශ කර ගන්න උත්සාහ කරා නමුත් ඔබ වහන්සේ මා සමග සිටියා මගේ හදවත විපරම් කරා මගේ හදවතේ අවශ්‍යතාවය ඔබ දැක සැපෙව්වා ස්වාමිනී ඒ නිසා මම ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා මේ උදෑසනත් ස්වාමිනී මේ සූම් තාක්ෂණයේ ඔස්සේද මේ දේව ගෘහය තුලද ඉන්නා වූ අයගේ හදවත විපරම් කර ඔවුන්ගේ අවශ්‍යතාවය ඔබ වහන්සේ ඉටු කරන නිසා ඔබට ප්‍රශංසා වේවා ඔබට සියලු ගෞරවය සියලු මහිමය සියලු ප්‍රශංසාව දෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ආමෙන් යේසුස් වහන්සේ උන්වහන්සේ ඊයේ තදත් හෙටත් සදාකාලිකව ඔබත් මා සමග සිටින හොඳ අප්‍රසන්නාදයක් දෙමුද හලෙලූයා හලෙලූයා පුළුවන් සියලු දෙනා හසුන් ගන්න විශේෂ ගීතිකාව ගායනා කරන අතර ඔබට පුළුවන් සුති පඬුරු ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය උදෙසා පූජා කරන්න ඒ වගේම දසෙන් කොටස් ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය උදෙසා පූජා කරන්න ඒ වගේම මේ තාක්ෂණයේ ඔස්සේ සිටින අයට පුළුවන් ඔබ මේ පඬුරු අතට අරගෙන ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය උදෙසා ඔබට පුළුවන් දසෙන් කොටස් සහභාගී වෙන්න බැයි නම් ඔබට පුළුවන් අපේ ගිණුම් වලට එකතු කරන්නට ඔබ ඒ සඳහා සහෝදරිය කින්සුකා ඒ වගේම දේවගැතිතුමාට විමසා ඔබට දැනගන්න පුළුවන් ඒ වගේම අපි ස්වාමීන් වහන්සේට විශේෂ ගීතිකාව ගායනා කරන අතර ස්තුති පඬුරු පුද කරමු
අමතක කරන්නේ නෑ අමතක වෙන්නෙම නෑ ඔබ කළ සෑම දේ මට අමතක වෙන්නේ නෑ අමතක කරන්නේ නෑ මට අමතක වෙන්නේ නෑ ඔබ කළ සෑම දේ මට අමතක වෙන්නේ නෑ දෙවිඳේ ඔබ බලවා ඔබ යහපත් ඔබ සෑහි දෙවිඳේ ඔබ බලවා ඔබ යහපත් ඔබ සෑහි මහෝත්තම දෙවි පියාණනේ මේ දෙන ලද සම්මාදන් දසයෙන් කොටස් ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනී ඔබ වහන්සේගේ රාජ්‍ය උදෙසා මේ පැල කළ සෑම බීජයකටම විපුල අස්වනු ලබා දුන මැනව ස්වාමිනී ඔවුන්ගේ ධනෝපායන මාර්ගවලට ඔවුන්ගේ රැකියාවට ඔවුන්ගේ කර්මාන්තයට ඔවුන්ගේ වෙළඳාමට ඔවුන්ගේ කෙතට ආශිර්වාද කරනු මැනව ස්වාමිනී සියලු අගහිඟකම් මැද්දේ වුවද ව්‍යසනයන් මැද්දේ වුවද වසංගත තත්ත්වයන් මැද්දේ වුවද ඔබ වහන්සේ අපත් සමග සිටින නිසාම අපට කිසිවකින් ඔබ වහන්සේ අඩුවක් කරන්නට ඔබ වහන්සේ ඉඩ ප්‍රස්තාවක් ඇති නොකරපු නිසාම ඔබ වහන්සේ සපයන්නා වූ දෙවියන් වහන්සේ නිසාම ඔබ වහන්සේට ස්තුති වේවා ස්වාමීනි යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් අපි මේ උදෑසනත් ඔබ සියලු දෙනා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමී නාමයෙන් ආචාර කර සිටිනවා. උන්වහන්සේගේ අනුග්‍රහය තුල අපට අද දවසේ මේ ආකාරයෙන් එකතු වෙන්න ලැබුණු අනගිඩ ප්‍රස්තාව වරප්‍රසාදය ගැන අපි දෙවිඳුන්ට ස්තුතිවන්ත විය යුතුයි. අද දවසේ මම කැමති ඔබත් සමග දෙවියන් වහන්සේගේ වචනයෙන් කොටසක් කතා කරන්න කලින් දැන්වීම් කීපයක් ඉදිරිපත් කරන්න. අටේ දේවෝ මෙහෙයත් ඒ වගේම නිරුදින සිට උදෑසන 10 දේවෝ මෙහෙයත් ඒ වගේම සවස 3 දේව මෙහෙයත් ඒ ආකාරයෙන්ම පවත්වනවා කිසිදු වෙනසක් නැහැ. ඒ නිසා අපි ඔබට කියන්න කැමති ඒ බාරව කටයුතු කරන අය අද දවසේ අප සමග සිටින කණ්ඩායම අපි බොහෝ දැනුවත් කරනවා. ඒ වගේම අනිත් අයටත් දන්වයි උදෑසන 8ට 10ට සහ 3:00ට නිරුදා අපේ අවසාන නිරුදින රොටි කැඩීමත් ඒ ආකාරයෙන්ම සිදු කරනවා. කිසිදු වෙනසක් නැහැ. එන ඉරුදින සිට ඒ රොටි කැඩීමේ කටයුත්තත් සිදු කරනවා ඇති. ඒ වගේම සඳුදා අපි ඔබට කියන්න කැමති ඒ තමයි අපගේ ඒ කිතුණු පවුල පිළිබඳව විශේෂ සම්මන්ත්‍රණය පවත්වනවා. ඒ නිසා ඔබ සහභාගී වෙන්න ඒකට ණය නොවි කිතුණුවේ කොහොමද තමන්ගේ ආර්ථිකය ගොඩනගා ගන්න. මේ සම්බන්ධව තමයි මාතෘකාව. ඕස්ට්‍රේලියාවේ සිට පාලකවරයෙක් විශේෂයෙන්ම විශ්වවිද්‍යාල කතිකාචාර්යවරයෙක් ඔබට ඒ පිළිබඳව කතා කරනවා ඇති. පාස්ටර් වින්ස්ටන් මඩවල. එනිසා ඔබ ඒකට සම්බන්ධ වෙන්න. ඒ අතර අපි ඔබට කියන්න කැමති මේ වෙලාවේ එන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා සෙනසුරාදා යන දිනයන් 3 තුල අප විශේෂ සූම් තාක්ෂණය හරහා හාස්කම් රැස්වීමක් පවත්වනවා. ඔබ ඒකට සම්බන්ධ වෙන්න 5:30 සිට රාත්‍රී 7 දක්වා. බ්‍රහස්පතින්දා දවසේ චෙන්නයි සිට පාස්ටර් මැතිව් ස්වාමින් වහන්සේගේ වචනෙන් ඔබට කතා කරනවා ඇති. සිකුරාදා දවසේ විශේෂයෙන්ම ටෙන්සීනියා වල සිට පාස්ටර් ඩෙන්ව ඔබට කතා කරනවා ඇති. ඒ වගේම සෙනසුරාදා දවසේ කටාර් සිට සොහරිය මනෝ ස්වාමින් වහන්සේගේ වචනෙන් ඔබට උපස්ථානය කරනවා ඇති. ඒ නිසා අපි මේ සූම් තාක්ෂණය හරහා මාසකට වරක් දින 3ක් පුරා පවත්වන රැස්වීම අඛණ්ඩවම
පවත්වනවා ලෝකෙ විවිධ රටවල් වලින් ඔබට දේශකයන් වචනෙන් උපස්ථානය කරනු ඇති. ඒක ඔබට විශාල ආශිර්වාදයක්. නිව්සීලන්ත, ඇමරිකාව, ඉංගලන්තය, ප්‍රංශය, ඉතාලිය විවිධ රටවල් වලින් සභාපාලකවරු ඇවිත් ඔබට වචනෙන් මේ හාස්කම් රැළිය තුල ඔබට කතා කරන්න ඇති. ඒක ඔබට ලොකු ආශිර්වාදයක් වෙයි. ඔබ ඒකට සම්බන්ධ වෙන්න විශේෂයෙන්ම ඒ ලෝකයේ විවිධ රටවල් වල පාවිච්චි වෙන දේවදාසයන් Zoom තාක්ෂණය හරහා ඔබ ඉදිරි කාලේ අමතමින් ඔබ ධෛර්යමත් කරනවා ඇති. ඒ අතරම අපි ඔබට මේ වෙලාවේදී කියන්න කැමතියි එන ඉරිදා අමතක කරන්න එපා. ඔබට අමාරුම කෙනෙක් සිටිනවා නම් විතරක් Zoom තාක්ෂණය හරහා රැස්වීමට සම්බන්ධ වෙන්න හැකි හැම කෙනෙක්ම ඒ රැස්වීම වලට ඇවිල්ලා අපි දෙවියන් වහන්සේගේ පාමුල නමස්කාරයෙන් යාඥාවෙන් උන්වහන්සේ වෙතට වඩා සමීප වෙමු. බොහොම ස්තුතියි. මම කැමතියි දවසේ ස්වාමීන් වහන්සේගේ වචනයෙන් ඔබට කතා කරන්න. ඒ තමයි අපි ක්‍රිස්තියානි ජීවිතයේ පරිස්සම් විය යුතු අවස්ථා. අපි ඔක්කොම කියමු. ඇහෙන්නේ ක්‍රිස්තියානි ජීවිතයේ පරිස්සම් විය යුතු අවස්ථා. හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවන්ට පරිස්සම් වෙන්න කියන්නේ මොන අවස්ථාවන් වලද? අර එළියින් මල්ලිටත් වෙන්න කියන්නේ. දැන් කියන්න බලන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක්ට පරිස්සම් වෙන්න කියන්නේ මොන අවස්ථාවේද? මොකද සිස්ටර් දේවිකා ඉන්නවා එයාට කියන අවබෝධය තියෙන මොන වගේ අවස්ථාවන් වලද කියන්නේ? විවාහයේදී පරිස්සම් වෙන්න කියනවා. හොඳයි. තව ඒ කියන්නේ Tamanට සුදුසු සහකාරිය තෝරා ගැනීමේදී දෙමව්පියන් දරුවන්ට කියන සැලකිලිමත් වෙන්න උපදෙස් දෙනවා. මඟ පෙන්වනවා. සමාජයේ Taman ආශ්‍රය කරන අය ගැන දෙමව්පියන් පරිස්සම් වෙන්න කියනවා. තව මොකද ඔබ හිතන්නේ? දෙමව්පියන් දරුවන්ට පරිස්සම් වෙන්න කියන අවස්ථා. අනතුරක්. ඔව් කවුද කියනවා කියන්න. ඔව් සිස්ටර්. සූම් වලින් අනතුරක් හැඟෙන විට දෙමව්පියන් කියනවා දරුවන්ට පරිස්සම් වෙන්න. නෙවෙයි අලුත් වාහනයක් අරන් දුන්නා හයියෙන් එලවනවා නේද? පරිස්සම් වෙන්න කියලා. ඒ විතරක් නෙමෙයි දරුවෝ අර ඇවිදින්න පටන් ගන්න කාලේ දෙමව්පියෝ අනිත් අයට කතා කරලා කියනවා නංගි ගැන මල්ලි ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මොනා වැටේ යාව කටේ දාගනි හවුලගෙන. එයා ගැන පරිස්සම් වෙන්න ඕනේ. නේද? දැන් විවිධ අවස්ථාවන් වලදී දෙමව්පියෝ දරුවන්ට පරිස්සම් වෙන්න කියලා උපදෙස් දෙනවා. මඟ පෙන්වනවා. අවවාද කරනවා. දැන් දරුවෝ ඒක කොච්චර දුරට පිළිගනීද නැද්ද දන්නේ ඒ නිසා දෙමව්පියෝ Tamanගේ වගකීම් කාර්ය යුතු ලෙස ඉෂ්ට කරනවා. ඉතින් ඒ නිසා අද ඔබට මම කියනවා පරිස්සම් වෙන්න. දැන් කියන්න පොඩ්ඩක් හැරිලා ළඟ ඉන්න කෙනාට පරිස්සම් වෙන්න කියලා. හරි කියන්නේ පරිස්සම් වෙන්න කිව්වට ගොඩක් අය පරිස්සම් වෙන්නේ නැහැ. ඒකද මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි දෙමව්පියෝ අඬා වැළපෙන්නේ? දරුවන්ට උපදෙස් දුන්නාට දරුවන්ට මඟ පෙන්වුවාට දරුවෝ එපා කියන දේම තමයි කරන්නේ. නේද? අර කනවා ඉල්ලගෙන කනවා කියලා දෙකක්. නේද? ඉතින් ඒ නිසා මතක තියාගන්න ඕනේ විශේෂයෙන්ම මෙන්න මේ කාරණා 4 කෙරෙහි කාරණා 5 කෙරෙහි ඔබ සැලකිලිමත් වෙන්න. අපි දෙවියන් වහන්සේගෙන් බොහෝ කිතුණුවන් මෙන්න මේ தത്വයට එනකොට දෙවියන් වහන්සේව අත්හරිනවා. තවත් අය දෙවියන් වහන්සේගෙන් ඈත් වෙනවා. තවත් අය දෙවියන් වහන්සේ සමග තියෙන සම්බන්ධතාවයේ බිඳෙලනවා. තවත් අය Tamanට යන්න තියෙන ගමන එහෙම අහුර ගන්නවා. ඒ නිසා මේ කරුණු කෙරෙහි සැලකිලිමත් වෙන්න. මම කැමති උදාහරණ කිහිපයක් තුලින් කතා කරන්න. ලූක් 15 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය. ශුද්ධ බයිබලයේ ලූක් තුමාගේ සුභාරංචියේ 15 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය. මේ අපි දන්න කතාවක්. අපි ගිය සතියේ මේක කෙරෙහි බැලුවා. නමුත් මම කැමති ඔබේ අවධානය යොමු කරන්න ලූක් 15 13 මම කියවන්නම්. නොබෝ දවසකට පසු බාල පුත්‍රයා
සියල්ල එකතු කරගෙන දුර රටකට ගොස් එහිදී අවකල් ක්‍රියාවෙන් ජීවත් වෙමින් තමාගේ වස්තුව නාස්ති කළේය. බලන්න මොකද්ද කියන්නේ? අවකල් ක්‍රියාවන් වල යෙදෙමින් තමාගේ වස්තුව මොනවද කරා කියන්නේ? නාස්ති කරා. දැන් ගොඩක් මිනිස්සු මේ දෙවියන් වහන්සේගෙන් ඈත් වෙනවා, දෙවියන් වහන්සේ සමග තිබෙන සම්බන්ධතාවයෙන් දුරස් වෙනවා, ආත්මික ජීවිතයෙන් බැහැර වෙනවා. තමන්ගේ අතට මොනා ලැබුණාමද? මොනා ලැබුණාමද? සල්ලි ලැබුණාම, මුදල් ලැබුණාම. මුදල් වැරදි දෙයක් නෙමෙයි. හැබැයි අපි දකින්නේ මොකක්ද? මුදල් වලට පුරුවන් මිනිස්යාව නොමග යවන්න. පෞල්තුමා කියනවා මොකක්ද? මුදල් ලැබිලා නපුරේ මොකක්ද? මුලක්. නපුරේ මුලක්. ඕක පැලවෙනවා. දැන් අපි දැකලා තියෙනවා දන්නවා ඒ තමයි සමහර අය මේ සල්ලි නැති කාලේ, මුදල් නැති කාලේ බොහොම දෙවියන් වහන්සේට ආදරේ. රැස්වීම වලට එනවා. පල්ලියට එනවා. යාඥාවන් වලට එනවා. හැබැයි සල්ලි හම්බ කරන්න ගත්තට පස්සේ මොකක්ද වෙන්නේ? ඔන්න සල්ලි ටිකක් එනවා අතට. ඔන්න සල්ලි ලැබෙනවා. එතකොට රැස්වීමට සහභාගී වෙන්න වෙලාවක් නැහැ. යාළුවෙක් එක්ක රවුම් ගහනවා, පික්නික් යනවා. බයිස්කෝප් බලන්න යනවා. බයිස්කෝප්ද? ඔව්. බයිස්කෝප් බලන්න යනවා. අර shopping mall එකේ අර රටට ගිහිල්ලා මේ රට දැන් මං කියන්නේ නැහැ ඒ කියන්නේ හොඳ දේ කරන්න ඒක නෙමෙයි මම කියන්නේ. හේතුව මොකද? මුදල් ලැබෙනකොට ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ සමග තියෙන සම්බන්ධතාවයෙන් ඈත් වෙනවා. සමහර අයට නම් දෙමව්පියොත් අමතක වෙනවා. ඒමත් වෙන අවස්ථා තියෙනවානේ. අර අත දුන්න අයත් අමතක කරනවා. දැන් මම දන්නවා සමහර විට මේ පිටරට යනකොට ගොඩාක් අය කියලා යනවා පාස්ටර් අපි කරන්න පුළුවන් හැම දෙයක්ම පල්ලිය වෙනුවෙන් කරනවා. අනිවාර්යෙන්ම කරනවා. හැබැයි රටගේ කී දෙනාද අඩුම ගානේ දසෙන් කොටසවත් ඒවා. පුඩන එක හිතලා බලන්න. කෝල් එකක් දෙන්නවත් අමතක වෙනවා. ඒගොල්ලන්ට වෙලාවක් නැහැ. ඉතින් කොහොමද දෙවියන් වහන්සේට ලං වෙන්නේ? හැමෝම නෙමෙයි. යා එකක් කියන්න බෑ. සමහර අය ඉන්නවා බොහොම යහපත් ඒගොල්ලන් ගොඩ නැගෙන. ප්‍රේමන්ත මිත්‍රය, මුදල් කියන්නේ නපුරේ මුලක්. මුදල් හොඳ දෙයක්. හැබැයි සාතන් මුදල් තුලින් බොහෝ කිතුණුවක් දෙවියන් වහන්සේගෙන් ඈත් කරනවා. දැන් මේ අකීකරු පුත්‍රයාගේ කතාව දිහා බලන්න. මේ තාත්තගෙන් මුදල් ටික ලබා ගත්තට පස්සේ මේ දරුවා මුදල් මොනවද කරා කියන්නේ? මොනවද කරා කියන්නේ? අවකල් ක්‍රියාවල යෙදුවා. අවකල් ක්‍රියාවන් කියන එක දන්නවනේ. තැබෑරුම් යන්න ඇති, කාන්තාව පස්සේ යන්න ඇති. මේ මුදල් පාවිච්චි කළා, සූදු කෙලින්න ඇති. ඒ කාලේ මේ වගේ සූදු තිබ්බත් දන්නේ නැහැ. මුදල් නාස්ති කරා. ඒවා හරි ලෙස ආයෝජනය කරේ නැහැ. ඒවා පිළිවෙලකට හැසිරුවේ නැහැ. ඔහු ඒවා නාස්ති කළා දැන් අවකල් ක්‍රියා. මගේ ප්‍රේමවන්ත මිත්‍රය, දැන් බලන්න මුදල් ටිකට ලැබුණාම ඔහු පවුලෙනුත් ඈත් වුණා. දෙවියන් වහන්සේ මේ කතාවක් කියන්නේ සමහර අය දෙවියන් වහන්සේගුණුත් ඈත් වෙනවා. අවසානයේදී මොකක්ද වෙන්නේ? විනාශ වෙලා යනවා. මුදල් තියෙන්නේ අපිට පාලනය කරන්න මිසක් අපිව පාලනය කරන්න නෙමෙයි. අද ගොඩක් වෙන්නේ මුදල් මිනිස්සුන්වයි පාලනය කරන්නේ. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මුදල් තියෙන්නේ අපිට පාලනය කරන්න මිසක් අපිව පාලනය කරන්න නෙමෙයි. ඒ නිසා මුදල් ඔබ ලැබෙනකොට වැඩියෙන් ඔබ සැලකිලිමත් වෙන්න. නපුරේ මුලක්. මොකද මුදල් අතට එන්න අවශ්‍යතාවයනුත් වැඩියෙන් මොකක්ද? ඇති වෙනවා. අවශ්‍යතාවයනුත් වැඩියෙන් ඇති වෙනවා. ගොඩක් අවශ්‍යතාවයන් දෙවියන් වහන්සේගේ මාර්ගයෙන් අපිව ඈත් කරන දේවල් වලට තමයි යොමු කරන්නේ. පරිසං වෙන්න. අපි මේ අකීකරු පුත්‍රයාගේ කතාවේ එක දාන අවසානයේදී ඔහුට අඳින්න වස්ත්‍රයක් නැති තත්වයකටපත් වුණා. කණ්ඩ බොණ්ඩ නැති තත්වයකටපත් වුණා. ඔහු කොහෙ ගිහිල්ලාද අන්තිමට රැකියාව කරේ? ඌරු කොටුවක. පාණ්ඩ මේ සැප සම්පත් ලැබපු බොහෝ ධනස්කන්ධයක් තිබුණු මිනිසයාට කණ්ඩවත් නැති තත්වයකටපත් වුණා. මුදල් මිනිසයව පාපයට යොමු කරනවා.
වැරදි ලිංගික සම්බන්ධතාවයන් වලට යොමු කරනවා. මුදල් සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගේ මාර්ගයෙන් මිනිස්සයා එළියට ගන්නවා. මුදල් මිනිස්සයා තුල ආඩම්බරකම ඇති කරනවා. මුදල් මිනිස්සයා තුල අහංකාරකම ඇති කරනවා. මුදල් මිනිස්සයාගේ ජීවිතේ මමත්වයේ ගොඩනගනවා. මුදල් මිනිස්සයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම නපුරට තල්ලු කරනවා. ඉඩ දෙන්න එපා. මුදල් නපුරේ මුලක්. ඒ නිසා මුදල් වලට අපිව පාලනය කරන්න ඉඩ නොදී අපි මුදල් දෙවියන් වහන්සේගේ කරුණාව තුල පාලනය කරමු. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. අපි දන්නවා සමහර අවස්ථාවන් වලදී අපි රැකියාවට ගියාම රුපියල් 5000ක් 10000ක් හම්බ වෙන අවස්ථාවේදී අපි හරියටම දසයෙන් කොටස මොකක්ද ගෙනල්ලා දෙනවා. හැබැයි රුපියල් 50000ක් හම්බ වෙන වෙලාවේ රුපියල් 5000ක් දෙන්න මොකක්ද? ටිකක් හරි ඇහෙන්නේ අමාරුයි. පොඩි පරිස්සාවක් එනවා. මේ 5000 තිබ්බනම් මට මේ දේ කරන්න පුළුවන්. දසයෙන් කොටසක් දෙන්න අපි ගිජු වෙනවා. තණ්හාවක් ඇති කරගන්න. මගේ ප්‍රේමවන්ත මිත්‍රය ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. දෙවෙනි කාරණාව තමයි 2 සාමුවෙල් 11:2 මම කැමතියි කියවන්න. මෙන්න අපි පරිස්සම් වෙන්න ඕනේ. එකක් තමයි මුදල් වැඩියෙන් ලැබෙනකොට අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද අපිව දෙවියන් වහන්සේගේ මාර්ගයෙන් සතුරා අදී ඒ නිසා මුදල් වලට අපිව පාලනය කරන්න ඉඩ නොදී අපි මුදල් පාලනය කරන්න ඕනේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව මඟ පෙන්වීම තුල. ඔබ බයිබලයේ තියෙනවා නම් 2 සාමුවෙල් 11:2 අපි කියවමු මේ පදය 2 සාමුවෙල් 11:2 හොඳයි මම කියවන්නම් 2 සාමුවෙල් 11:2 දිනක් සවස් වේලාවේ දාවීද් තමාගේ යහනෙන් නැගිට රජගෙදර පියස්ස උඩ සක්මන් කළේය. එවිට ඔහු ස්ත්‍රියෙක් නානවා පියස්සේ සිට දුටුවේ. ස්ත්‍රිය පෙනීමෙන් ඉතා සෝභමාන වූවාය. දාවීද් පණිවිඩ යවා ස්ත්‍රිය ගැන විභාග කෙරුවේය. දැන් ඔබ මේ කතාව දන්නවා. දාවීද් බෙත්සෙබා සමග මොකක්ද උනේ? වැරදි සම්බන්ධතාවයකට පැටලිලා බෙත්සෙබාගේ ස්වාමි පුරුෂයා ඌරියාව මරණයට පත් කළා. ඔහු නොකළ යුතු දෙයක් කරා බෙත්සෙබාව තමන්ගේ භාර්යාව කොට ගත්තා. ඔබ මේ කතාව දන්නවා. දෙවියන් වහන්සේ ඔහුට දඬුවම් කරනවා. දැන් අපි දකින්නේ කවුද? මොකද දාවීද් කියන්නේ කොහෙද හිටියේ? කොහෙද හිටියේ? බැටළු බලා ගන්න එඬේර ළමෙක් ලෙස හිටියේ. ඔහු කැලේ ඉන්නකොට ඔහුගේ ජීවිතේ පොඩ්ඩක් මුල් කාලේ අධ්‍යයනය කරන්න. ඔහු දෙවියන් වහන්සේ සමග හොඳ සම්බන්ධයක් තිබුණා. දෙවියන් වහන්සේගේ ආත්මයෙන් පූර්ණ වෙච්ච මිනිස්සෙක්. හැබැයි ඔහු රජකමට අරගෙන එනවා. රජකමට ආවහම මොනවද කරන්නේ ඉස්සෙල්ලා? මෙන්න වැරදි සම්බන්ධතාවයක් ගොඩනගන්න. දැන් මොකක්ද අපිට පෙන්වන ප්‍රතිපත්තිය? බලය ලැබෙනකොට සමහර අය මොකක්ද? දෙවියන් වහන්සේගේ මාර්ගයෙන් මොකක්ද? ඈත් වෙනවා. අපි ඔක්කොම කියමු බලය ලැබෙනකොට මොනවද වෙන්නේ? දෙවියන් වහන්සේගේ මාර්ගයෙන් ඈත් වෙනවා. මට ගිය සතියේ කෙනෙක් මුණ ගැහුණා. රායක අමාරු මායක කතා කරා. කොල්කෝ පාස්ටර් මේ තනතුරේ තියෙන බලය මට කියන්න තේරෙන්නේ නැහැ. මම ඇයි බ්‍රදර්? තේරෙන්නේ නැහැ පාස්ටර් එතරම් බලයක් තියෙනවා. එහෙමයි කි මේ තනතුරේ තියෙන බලය මට කියන්න තේරෙන්නේ නැහැ. එතරම් බලයක් තියෙනවා කිව්වා. පොඩ්ඩක් හිතන්න බලන්න සමහර අය බලය ලැබෙනකොට මොනවද කරන්නේ? දෙවියන් වහන්සේගේ මාර්ගයෙන් බලය නැති කාලේ හරිම භක්තිවන්තයි. හරිම යටහත්. ආඥාවෙන්මයි. මොනා කරන්න ගියත් බයිබලයේ කියවනවා. බලය ආවට පස්සේ ඔක්කොම අමතක වෙනවා. දේශපාලඥයෝ බලය නැති කාලේ පොල් කට්ටින් ඇවිල්ලා වතුර බොනවා. අම්මේ කියලා ඇවිල්ලා බදාගෙන කිස් එකක් දෙපා. අර එයාගේ අම්මත් නෙමෙයි පාර යන කෙනාට. හැබැයි බලය ලැබුණාම තමන්ගේ අම්මටවත් හම්බ වෙන්න බෑ. පරිස්සම් වෙන්න ඕනේ. බලය කියන්නේ මහ පුදුම දෙයක්. හොඳ දෙයක්. හැබැයි ඒක ලැබුණාම මිනිස්සු විකෘති වෙනවා. මානසික විකෘතිතාවයක් නැති වෙනවා.
මුදලුත් ඇවිල්ලා බලය තමයි නේද? එක්තරා පැත්තකින්. පරිස්සම් වෙන්න. පරිස්සම් වෙන්න. අද ගොඩක් අය මේ තමන්ගේ ජීවිතේ තමන්ට ඒ බලය ලැබෙනකොට මේ තනතුරු කියන්නේත් එක්තරා පැත්තකින් අපිව බලයට මොනවද කරන්නේ? අරගෙන යන දෙයක්. අපිට තියෙන නිල නාම තනතුරු තමන්ගේ රැකියාව උසස් වීම ලබනකොට තමන්ට මොකක්ද හම්බ වෙන්නේ? ඔන්න මොටෝ බයිසිකලයේ ගියේ කෙනාට කාර් එකක් හම්බ වෙනවා. දැන් කාර් එක හම්බුනහම මොකද වෙන්න ඕනේ? මොටෝ බයිසිකලයේ යන කාලේ කියනවා අනේ පාස්සේ වැස්ස නිසා මට එන්න. දැන් කාර් එක තියෙනකොට එන වැස්ස තිබ්බත් මොකක්ද වෙන්න ඕනේ සභාවට? තවත් එක්කෙනෙක් දාගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. මම පෞද්ගලිකව හිතන දෙයක් තියෙනවා. දෙවියන් වහන්සේ අපිට මොන හරි බලය දෙන්නේ ආශිර්වාද කරන්නේ දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන්න නෙමෙයි තවත් මොනවද? ලං වෙන්න. මගේ තනතුරේ දෙවියන් වහන්සේ මාව උසස් කරන්නේ. මගේ තනතුරේ දෙවියන් වහන්සේ මාව ඉහළට ගෙනියන්නේ. මම කරපු සේවයට වඩා තවත් වැඩියෙන් මොකක්ද සේවයක් කරන්න. එතනටයි මාව ගෙනියන්නේ. නැත්තම් කරන දේ තව නැති කරගන්න නෙමෙයි. කරන දේ කඩාකප්පල් කරගන්න නෙමෙයි. හොඳට මතක තියාගන්න ඕනේ. ඉතින් මේ තනතුරු නිල නාම අපිව අරගෙන යනවා ඒ බලයට. අපේ සම්පත් අපිව පොළඹවනවා බලයට. ඒ නිසා පරිස්සම් වෙන්න. දාවිත් මතක තබා ගන්න. ඔහු රජකමට ආවහම අපි දකිනවා ඔහු මොකද කරේ? පළවෙනියටම මේ වැරදි ක්‍රියාවක් කරා. ඔහුගේ බලය, ඔහුට තිබුණු නිලය නාමය ඔහු වැරදි ලෙස පාවිච්චි කරා. ඔහු ඒ වරද කරේ මිනිස්සෙක්ට විරුද්ධව නෙමෙයි. කාට විරුද්ධවද? දෙවියන් වහන්සේට විරුද්ධව. ඒ නිසා දෙවියන් වහන්සේ ඔබ යම්කිසි නිලයක තබලා තිබෙනවා නම්, ඔබ යම්කිසි මට්ටමක තබලා තිබෙනවා නම්, යම්කිසි තනතුරක තබලා තිබෙනවා නම්, ඔබට යම්කිසි සම්පත් දීලා තිබෙනවා නම්, කිසි විටක ඔබ ඔබගේ නිලය, ඔබේ සම්පත්, ඔබට දීලා තිබෙන ඒ හැකි ඒ තත්වය ඔබ පාවිච්චි කරන්න එපා. දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන්න. දෙවියන් වහන්සේගෙන් මිනිස්යන්ව ඈත් කරන්නට ඔබ කවදාක්වත් ඒක පාවිච්චි කරන්න එපා. ජෙරුබාබෙල් රජකමටපත් වුණාම දෙවියන් වහන්සේ ඒකයි ජෙරුබාබෙල්ට කිව්වේ බලයෙන්වත් ශක්තියෙන්වත් නෙමෙයි. මොකක්ද? මගේ ආත්මයෙන්. ඒ නිසා ඔබ ඒ තැනට එන්න දෙවියන් වහන්සේ ඔබ ඉහළට ඔසවන්න දෙවියන් වහන්සේ ඔබව ඒ නිල දීලා ඔබ මේ මට්ටමට ගේන්න දෙවියන් වහන්සේ සමග තිබෙන පෞද්ගලික සම්බන්ධතාවය වඩා ශක්තිමත් කරගන්න. ඔබේ පෞද්ගලික යාඥා ජීවිතය වඩා ශක්තිමත් කරගන්න. ඔබ හැම වෙලාවෙදිම ප්‍රතිපත්ති ගරුකව ධර්මිෂ්ඨ දේ කරන්න උත්සාහ කරන්න. ඉතින් එසේ කිරීම තුළින් දෙවියන් වහන්සේ ඔබේ සීමාව ඉහළින් ඉහළටම ඔසවන්න පටන් ගන්නවා. ආමෙන්. ඒකයි දෙවියන් වහන්සේ ඔබගෙනුත් මගෙනුත් අපේක්ෂා කරන්නේ. නමුත් කනගාටුදායක දේ තමයි බොහෝ අය ඒ තැනට ආවහම මොකද වෙන්නේ? දෙවියන් වහන්සේගේ මාර්ගයෙන් ඈත් වෙනවා. ඒ නිසා කාලයත් සමග අර ප්‍රස්ථාරයේ පහළට ගමන් කරනවා වගේ කඩාගෙන බිඳගෙන වැටෙනවා. සැලකිලිමත් වෙන්න. මම පොඩි උදාහරණයක් කියන්නම්. මම මේක කීපවරක් කියලා ඇති. ඒ තමයි එක්තරා රජ මැදුරක් ළඟ හිටියලු පොඩි ගෙයක් තිබ්බලු. ඉතින් මේ සිටුවරයෙක් ඉන්න ගෙයක් ළඟ මේ පොඩි ගෙදර සිටුවරයා හැමදාම උදෑසන නැගිටලා උඩු මහලට ගියහම ඔහුට ලස්සන ගීතිකා කියන සද්දයක් ඇහුණලු. ඔහු මොකද කරේ? හැමදාම පුටුවක් තියලා උඩු මහලේ මේ ගීතිකා හදාගෙන ඉන්නවා. ඔහුට පුදුම සතුටක් දැනෙනවලු. දවසක් ඔහු කල්පනා කරාලු මේ අසරණ මිනිසයාට මම උදව්වක් කරන්න ඕනේ. ඒ උදව්ව කරාම හොඳ ගෙයක් හදලා දෙන්න ඕනේ. එයාට ජීවත් වෙන්න හොඳට සල්ලි ටිකක් දෙන්න ඕනේ කියලා එයා කල්පනා කළා. මේ මිනිසයා ළඟට ගිහිල්ලා කිව්වලු ඔබ මේ ගෙදර තවත් ඉන්න එපා. ඔබ හොඳ ගෙයක් හදාගන්න. ඔබට හොඳට ජීවත් වෙන්න මම මුදල් දෙන්නම්. මම හරි ආසාවෙන් බලාගෙන අහගෙන සිටිනවා. උදෑසන ඔබ කරන මේ ගීතිකා වලින් මට ලොකු සැනසීමක් තියෙනවා. ඒ නිසා ඔබ හොඳ ගෙයක් හදලා ඔබ හොඳට ජීවත් වුණොත් ඔබට තවත් හොඳට පහසුකම් ඇති වෙයි, පසුබිමක් ඇති වෙයි. ඔබේ දෙවියන්ට නමස්කාර කරන්න, ගායනා කරන්න ඒක මටත් හයියක් වෙයි. ඔව් ලොකු ගෙයක් හදලා එතන ඔහුට මුදල් දුන්නලු හොඳට ජීවත් වෙන්න. සතියක් විතර යනකොට සිටුවරයාට පුටුව තියාගෙන ඉන්නකොට අර ගීතිකා කියන වෙලාව දැන් මොකක්ද?
එයාගේ අඩු වෙලා පැයක් විතර කරන එක අපි හිතමුකෝ මෙන්න විනාඩි 15ක් විතර වෙලා. ඊට පස්සේ ආයි සතියක් විතර යනකොට විනාඩි 5ක් වෙලා. ඊළඟ මාසේ බලනකොට ගීතිකා සද්ද නැහැලු. සිටුවරේ හැමදාම සතියක් පුටුව තියාගෙන ඉන්නවලු ගීතිකා සද්ද නැහැලු. ඊට පස්සේ මෙයා ගියාලු ගෙදරට. ගියාම ඉන්නවලු මේ කෙනා. අහවල ඔබට මොකක්ද උනේ? මම මෙච්චර ඔබට උදව් කරේ. මම මෙච්චර ඔබට ලොකු ගයක් හදලා දුන්නේ. ජීවත් වෙන්න මෙච්චර මුදල් දුන්නේ. තවත් ඔබ මේ කරන සේවය හොඳට කරන්න. එතකොට මටත් ඒක ශක්තියක් ඒ ගීතික අහගෙන ඉන්නකොට. මේ පහසුකම් තියෙන තැනක් ඔබට අර හදලා දුන්නේ. තවත් දෙවියන්ට ලඟ වෙන්න. මෙයා කෙවුලා නේස දැන් මට වැඩ වැඩි වෙලාවක් නැහැ. ඇයි දැන් අර ලස්සනගේ සැප පහසුකම් නිසා මුදල් නිසා වෙන වෙන දේවල් වලට යොමු වෙලා අන්තිමට සිටුවරයා කල්පනා කරාලු මම කරපු මෝඩම වැඩේ තමයි මේ කෙනා ඉන්න විදියට ඉන්න නොදී මොකක්ද ඔහුට මේ තත්ත්වය ලබා දී සිටුවරයා කිව්වලු මම මේ ගෙදරින් ඔබ යවනවා ගෙදරින් යන්න කිව්වා අන්තිමට ඔහු ආයිත් මහා පාරට වැටුණා මතක තියාගන්න මේ පොඩි කතාවෙන් අපිට ලොකු දෙයක් පෙන්නනවා දෙවියන් වහන්සේ අපිට ගොඩක් දේවල් දෙන්නේ ඒ දේවල් වැරදි ලෙස පාවිච්චි කරන්න ඕනේ. තවත් මොනවද? යහපත් දේ වෙනුවෙන් පාවිච්චි. එතකොට තමයි වැඩි වැඩියේ ඒ ආශිර්වාදය අපේ ජීවිතේට. ආමෙන්. ඒක හොඳට මතක තියාගන්න. මේක ගැන සැලකිලිමත් වෙන්න. තුන්වෙනුව ඉතින් මං කිව්ව එකක් මුදල් අපිව දෙවියන් වහන්සේ අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මුදල් අපිට වැඩියෙන් ලැබෙනකොට මුදල් වැඩියෙන් අතපත ගන්නකොට මුදල් අපි රැස් කරනකොට ඒක වැරදි දේවල් නෙමෙයි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද පොහොසත්කම දෙවියන් වහන්සේ තමයි දෙන්නේ. ඒක මතක තියාගන්න ඕනේ. ඒක දෙවියන් වහන්සේ දෙන දෙයක්. සතුරට ඉඩ දෙන්න එපා දෙවියන් වහන්සේගේ මාර්ගයෙන් අයින් කරන්න. තුන්වෙනි දේ උත්පත්ති 12 වෙනි පරිච්ඡේදයේ 11:13. මෙන්න පරිස්සම් වෙන්න ඕනේ ඊළඟ තැන. උත්පත්ති 12:11-13. උත්පත්ති 12:11-13. මම කියවන්නම්. උත්පත්ති 12:11-13. තවද ඔහු මිසර දේශයට ඇතුල් වෙන්නට ලං වූ කල තම භාර්යාව වූ සාරායිට කතා කොට බලව නුඹ සෝබන පෙනීම ඇති ස්ත්‍රියෙක් බව දුටිමි. මිසර නුඹ දුටි විට මෑ ඔහුගේ භාර්යාව කියා මා මරා නුඹ ඉතුරු කරනවා ඇත. ඉතින් නුඹ නිසා මට යහපත සිද්ධ වෙන පිණිසද නුඹ කර්ණ කොටගෙන මාගේ ප්‍රාණය ගැලවෙන පිණිසද මාගේ සහෝදරය කියන ලෙස ඉල්ලමි කීය. මොකක් දුන්නේ? මෙතන කියනවා සාර මොන වගේ කෙනෙක් කියලා? රූපස් රූපස් සම්පන්න. ඒක ලස්සනයි. අලංකාරමත් කෙනෙක්. ආබ්‍රහම් සාරට කියනවා මිසරයට ගියාම මිසරවරු මාව මරයි මරලා ඔබව ගනි. ඒ නිසා කවුරු හරි ඇහුවොත් කියන්නේ මොකක්ද? ඔබ මගේ භාර්යාව නෙමෙයි. මෙතන මේ 100%ක්මත් බොරු නෙමෙයි. හැබැයි මේක බොරු. නෑකමට සහෝදරියත්වයක් තිබ්බා. හැබැයි මතක තියාගන්න ඕනේ මේක බොරුවක් කියන්නේ. දැන් බලන්න රූප සම්පන්න භාවය මොකක්ද වෙන්නේ? අපිව විවිධ වැරදි දේවල් වලට පොළඹවනවා. බය ගේනවා, සැකේ ඇති කරනවා, වරදට පොළඹවනවා. රූප සම්පන්න භාවය නරක දෙයක් නෙවෙයි. නමුත් නුදුනුවත්වම නරකට අරගෙන යනවා. මිනිසුන්ට සල්ලි අතේ ගැවසෙනකොට මේකප් කරනවා. දැන් මම මේකප් කරන එකට විරුද්ධ නෑ. කොණ්ඩ මෝස්තර දානවා. නේද? 50,000යි කියයි 20,000යි කියයි එක එක විදිහට හදනවා. ස්ටේට් කරනවා නේද? මොනවද? පොලිස් කරනවා. එක එක කරනවා. දැන් පොලිසුත් කරනවා නෑ පොලිස් කරනවා. දැන් මම ඒකට විරුද්ධ නෑ. මම කියන්නේ Tamanට පුළුවන් නම් ලස්සනට ඉන්න එක ගැන විරුද්ධත්වයක් නෑ. අපි ලස්සනට ඉන්න ඕනේ. විශේෂයෙන් ඔබ දෙවියන් වහන්සේලාකට එනකොට වැඩියෙන්ම ලස්සනට ඉන්න ඕනේ. අපි වෙඩින් වලටනේ ලස්සනට යන්නේ. වෙඩින් වලටත් වඩා ලස්සනට ඉන්න. ඒක වැරදි දෙයක් නෙමෙයි දෙවියන් වහන්සේලාකට එනකොට. හැබැයි මතක තියාගන්න ඕනේ අද මිනිස්සු මේ ලස්සන නිසා මොකක්ද වෙන්නේ? වැරදි දේවල් වලට යොමු වෙනවා. දෙවියන් වහන්සේගේ මාර්ගයෙන් ඈත් වෙනවා.
සාරගේ ලස්සන නිසා ආබ්‍රහම්ට බය ආවා. සාරව පොළඹවනවා. වැරදි දෙයක් කියන්නේ. රූපස් සුන්දර භාවයේ පාපයක් නොව ඒක හොඳ දෙයක්. හැබැයි ඒ දෙවියන් වහන්සේ Tamanට දීලා තියෙන ඒ ලස්සන කවදාක්වත් දෙවියන් වහන්සේගේ මාර්ගෙන් ඉවත් වෙන්න පාවිච්චි කරන්න ඕනේ. ඇයි අපි කියන්නේ සභාවට එනකොට ස්කිනීස් ඇඳගෙන එන්න එපා. සභාවට එනකොට විවිධ කොණ්ඩ ගැට ගහගෙන එන්න එපා. අර මල්ලි බලනවා. ඒක නෙවෙයි මම කියන්නේ නේද? මේ මොනවාද මේ අර කොණ්ඩේ ස්ටේට් කළා පාට කළා අයන් කළා උතාගෙන වෙන්න එපා. අපි එහෙම කියන්නේ ඇයි? තවත් කෙනෙක්ව වරදට වැටෙන්න තියෙන අවස්ථා වැඩි. අපි කොට කලිසම් ඇඳගෙන සභාවට එන්න එපා කියන්නේ ඇයි? ඔබ නිකම් වෙලාවකට එන එක නෙමෙයි මම කියන්නේ නමස්කාරයට එන්න එපා. ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ ගෞරවය ඇති දෙයක් නෙමෙයි. අපේ ඉන්නේ නැහැ මම නිකන් ඔබට කියන්නේ. දවසක් ෆ්‍රාන්සිසිට එක සහෝදරයෙක් ඇවිල්ලා එයා නමස්කාර රැස්වීම තුල කොට කලිසමක් ඇඳගෙන හිටියා මම දැක්කා. මම නමස්කාර රැස්වීමෙන් පස්සේ යාට ගිහිල්ලා කතා කරලා කිව්වා ඇයි බ්‍රදර් කොට මම දන්නවා ෆ්‍රාන්ස් වලින් ඉඳන් නිවාඩුවට ආවා කියලා. පාස් අපි එහි පල්ලි යන්නේ කොට කලිසම් ඇඳගෙන. දැන් ඒ සංස්කෘතිය යුරෝප් සංස්කෘතිය. නමුත් අපේ සංස්කෘතිය මොකක්ද? ඉතින් එයා ඒක බොහොම ගෞරවයෙන් පිළි අරගෙන සති කීපයක් හිටියා මම දැක්කේ නෑ කවදාකවත් කොට කලිසමක් අරගෙන. මොකද ඒකට අපි ගරු කරන්න ඕනේ. මතක තියාගන්න ඕනේ. ඇහෙන්නේ නැද්නේ පාස්ටර්? පාස්ටර් ඇහෙන්නේ මට ඇහෙන්නේ නැහැ පාස්ටර්. පාස්ටර් ඇහෙන්නේ නැහැ. කොයි වෙලා පාස්ටර් අපිට ඇහෙන්නේ පාස්ටර් මියුට් වෙලා පාස්ටර්. හෙලෝ පාස්ටර් ඇහෙන්නේ නැහැ පාස්ටර්. මයික් එක පාස්ටර් අපිට ඇහෙන්නේ පාස්ටර් මියුට් වෙලා පාස්ටර් ඇහෙන්නේ අපිට. දැන් ඇහෙනවද? පාස්ටර්. ඔව් පොඩ්ඩක්. දැන් ඇහෙනවද? ඇහෙනවා පාස්ටර්. ඕකේ. හරි. අපේ හැකියාවන් ටැලන්ට් ගැන අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද හේතුව දැන් හැකියාවන් ටැලන්ට් දෙවියන් වහන්සේ එක විදියට සමහර අයට දීලා තියෙනවා. අර සිංහල කීමක් තියෙන මොකද්ද පාස්ටර්? ලෝවෙන් එක්කෙනෙකු එක් දෙයකට වෙයි සමත. ඔබ හැම කෙනෙක්ටම හැකියාවක් තියෙනවා. දැන් ප්‍රියන්ත සහෝදරයා ඉන්නවා. එයාට හොඳට ගායනා කරන්න පුළුවන්. හරි ආසයි මං අහන්න. ඔබ ගොඩක් අය. ඒ වොයිස් එක ටිකක් හරිම අමුතුයි. ඒක බොහොම මේ අහගෙන ඉන්න කැමතියි. දැන් ඒ වගේ තියෙනවා මෙතන ගොඩක් අය ඉන්නව නේද මේ හැකියාවන් තියෙන. දැන් එක එක්කෙනාට එක හැකියාවක් තියෙනවා. සෝහිරිය දේවිකාට දැන් එයාට මේ මොනවාද නර්සින් සම්බන්ධ විශාල දැනුමක් තියෙනවා. එයාට තියෙන හැකියාව. පාස්ටර්ට කලාව සම්බන්ධව විතරක් නෙමෙයි ඉගෙනීම සම්බන්ධව. එයා හොඳට උගන්වනවා. බයිබලයේ උගන්වන එයාට ඒ සුවිශේෂ හැකියාව තියෙනවා. දෙවියන් වහන්සේ ඒක මම දැක්කට සමහර අයට හැකියාවක්, සමහර අයට දෙවියන් වහන්සේ දෙන gift එකක්. දැන් මේ හැකියාවන් දෙවියන් වහන්සේ දෙන මේ ටැලන්ට් දීලා තියෙන ටැලන්ට් අපි වැරදි ලෙස පාවිච්චි කරන්න නරකයි. මොකද ඒ ටැලන්ට් තුලින් දෙවියන් වහන්සේ අපේක්ෂා කරන්නේ දෙවියන් වහන්සේගේ මාර්ගයෙන් අපිව ඈත් වෙනවා දකින්න නෙමෙයි. තවත් මොනව කරන්නද? ඒ මාර්ගයට ලං වෙනවා දැකීමත් අනිත් අයවත් ඒ ටැලන්ට් හරහා දෙවියන් වහන්සේට මොනවා කරන්නද?
සමීප කිරීම. දැන් මට හොඳට ගීතිකා ගායනා කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලන් දන්නවනේ. මගේ සභාවේ අය මම ගීතිකා ගායනා කරනකොට කැමති නෑ ඒගොල්ලෝ. මොකද ඒගොල්ලන්ට අවස්ථාව නැති වෙයි කියලා බයයි. මට ගීතිකා ගායනා කරන්න බෑ. මොකද මට ගීතිකා ගායනා කරොත් මම මොකක්ද අර තාලෙන් පිට යනවා. ශ්‍රුතියෙන් පිට ගිහිල්ලා තමයි කරන්නේ. ඉතින් අනිත් අයටත් බාධාවක්. ඉතින් ඒ නිසා මම ප්‍රසිද්ධ රැස්වීම් වල අනිත් අය ගායනා කරන නිසා ගායනා කරාට වැඩිය හයියෙන් ගායනා කරන්නේ නැහැ. ගායනා කරපු හැටිය පාස රවි ඉන්නවා කියන එක තේරෙනවා අනිත් අයට. අස්වහගෙන හිටියත් තේරෙනවා. මොකද තාලේ වෙනස් වෙලා යනවා. ඉතින් මට තියෙන්නේ වෙන දෙයන්වාසේ දීලා තියෙන හැකියාව. ඉතින් මම තේරුම් ගන්න ඕනේ මට දීලා තියෙන දේ මොකක්ද කියලා. දීලා නැති දේ කරන්න ගිහිල්ලා මොකක්ද වෙන්නේ? නැති ප්‍රශ්න ඇති කරගන්නත් නරකයි. ඉතින් මම දීලා තියෙන දේ ගැන මම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ දෙවියන් වහන්සේ ඔබට ටැලන්ට් දීලා තියෙනවා. ඒ හැකියාවන් ඒවා දෙවියන් වහන්සේ වෙතට අනිත් අයව ලං කරන්න පාවිච්චි කරා. ගායනා කිරීම, වාදනය කිරීම නේද? එතනින් ගියාම විවිධ ටැලන්ට් තියෙනවනේ. මම මේ එක සහෝදරයෙක්ගෙන් ඇහුවා මේ මොකද්ද එයා මේ ටීවී එකේ කවුද නිමේෂ් සහෝදරයා. මම වට ලස්සන කටහඬක් තියෙනවා නේද ටීවී එකේ පැත්තෙන් යන්න පුළුවන්. පාස්ටර් දෙවියන් වහන්සේ මට මේක දුන්නේ. තවත් දෙවියන් වහන්සේට මොනා කරන්නද? සේවය කරන්න. අනිත් අය මේ තුලින් උන්වහන්සේ වෙතට උට ගොඩක් මුදල් හොයන්න පුළුවන් පැති තිබ්බා. හැබැයි ඔහුගේ ටැලන්ට් එක පාවිච්චි කරන්නේ මොනවටද? දේව රාජ්‍යය. බලන්න හැකියාව තියෙද්දි මම මේක උදාහරණයක් විතර ඔබට කිව්වා. ඒක පාවිච්චි කරන්නේ දේව රාජ්‍යය. දෙවියන් වහන්සේ ඔබට දීලා තියෙන දේ පාවිච්චි කරන්න දේව රාජ්‍යය වෙනුවෙන්. අනිත් අයවත් දෙවියන් වහන්සේ වෙතට මොනා කරන්නද? ලං කරන්න. පාවිච්චි කරන්න. ඒක දෙවියන් වහන්සේ ඔබගෙන් මගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ හැකියාවන් ටැලන්ට් ඔබ දෙවියන් වහන්සේගේ මාර්ගයෙන් ඉවත් වෙන්න පාවිච්චි කරන්න. ඔබට විශාල දැනුමක් තියනවා වෙන්න පුළුවන්. පරිගණක තාක්ෂණය. ඔබට විශාල දැනුමක් තියනවා වෙන්න පුළුවන්. විවිධ විෂයන් ඉගෙනීම සම්බන්ධ. ඔබට විශාල දැනුමක් තියනවා වෙන්න පුළුවන්. වාදනය සම්බන්ධව. ඒවා පාවිච්චි කරන්න. ඔබේ වෘත්තියක් සඳහා පාවිච්චි කරන එක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඔබ හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ. ඒව දෙවියන් වහන්සේගේ මාර්ගයෙන් ඈත් වෙන්න පාවිච්චි කරන්න එපා. පරිස්සම් වෙන්න. ඒ නිසා මේ කාරණා හතර ගැන සැලකිලිමත් වෙන්න. මුදල් ගැන, බලය ගැන, ලස්සන ගැන සහ හැකියාවල් ගැන. මෙන්න මේ දේවල් තුලින් සාතාන් බොහෝ අයව දෙවියන් වහන්සේගේ මාර්ගයෙන් ඈත් කරනවා. අවසානයේදී අර අකීකරු පුත්‍රයාට උන දේ තමයි වෙන්නේ. කොහෙද නතර වෙන්නේ? ඌරු කොටුවේ හැම සතයක්ම නැතුව ජීවිතේ නාස්ති වෙලා යන්න පුළුවන්. අද මෙවැනි අය මොනතරම් අපිට හම්බ වෙලා තියෙනවා. මොනතරම් එවැනි අය ගැන ඔබ දන්නවද? ප්‍රමිත්‍රය පරිස්සම් වෙන්න. දෙවියන් වහන්සේ අපි උන්වහන්සේගේ දරුකමට අරගෙන ආවේ. අපි ඉදිරියට අරගෙන යන්න මිසක් පස්සට ඇදගෙන යන්න නෙමෙයි. ඒ නිසා ඔබ වසරෙන් වසර ඉහළට යන්න. පෞල් ජීවිතය ඔබේ දරුවන්, සභාව, සේවය, ඔබේ ව්‍යාපාර, සියලු දේවල් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව පතිත වෙන විට මොකක්ද වෙන්න ඕනේ? ඉස්සරහට යනවා. ආශිර්වාද ලබනවා. ඔබ සඵලමත් වෙනවා. ඇයි? දෙවියන් වහන්සේ ඔබ එක්ක ඉන්න නිසා. ඉතින් ඔබ මේ ගැන සැලකිලිමත්ව දේව භය ඇතුව ඔබේ ජීවිතය ශක්තිමත් කරගන්නකොට අනිවාර්යෙන්ම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබටත්, ඔබේ දරුවන්ටත්, ඔබේ පවුලටත් පැමිණෙනවා. නමුත් අපි දැකලා තියෙන දේ තමයි බොහෝ අය මේ දේවල් ලැබෙනකොට දෙවියන් වහන්සේගේ මාර්ගයෙන් ඉවත් වෙනවා. පෞල් ජීවිතේ කඩාකප්පල් කරගන්නවා. දරුවෝ නාස්ති වෙනවා. අපි සතුටට ඉඩ දෙමු. මෙවැනි දේ අපේ ජීවිතවලට, අපේ පවුලට, අපේ සේවයට, අපේ දරුවන්ට අතුල් කරන්න තිබෙන දොරටු වහලා අපි කියමු යේසුගේ ඔබගේ ලෙයින් අපි මුද්‍රා කරලා ආරක්ෂා කරන්න කියලා. අපි කියමු ස්වාමින් වහන්සේට. දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. ආමෙන්. හලෙලූයා. එනිසා අපි නැගිටලා
අපි ගීතිකාවක් ගායනා කරන්නට යනවා. හාලෙලුයා. මම විශ්වාස කරනවා මේ වසරට වඩා කොරෝනා වසංගතය වසන්තයක් බවට දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයට උදා කළා. බොහෝ ආශිර්වාද ලබන අවුරුද්දේ ඔබ මතට ගේන්න උන්වහන්සේ බලවන්තව සිටිනවා. ඒ නිසා මුදල් වලට දෙවියන් වහන්සේගෙන් ඔබ ඈත් කරන් ඉඩ දෙන්න එපා. බලයට ඔබට තියෙන රැකියාවේ තනතුරු නිලය ඔබට ලැබිලා තියෙන ඒ වරප්‍රසාද දෙවියන් වහන්සේගේ මාර්ගයේ ඔබ ඈත් කරන් ඉඩ දෙන්න එපා. දෙවියන් වහන්සේ ඔබට තියෙන ලස්සන හැකියාවන් ටැලන්ට් තුලින් දෙවියන් වහන්සේගෙන් මාර්ගයෙන් දෙවියන් වහන්සේ ඔබට දීලා තියෙන වගකීමෙන් දෙවියන් වහන්සේ ඔබට දීලා තියෙන මෙහෙවරෙන් ඔබ ඈත් කරන්ට සාතන්ට ඉඩ දෙන්න එපා. දෙවියන් වහන්සේගේ කැමැත්ත ලබන වසර මේ වසංගතයේ වසන්තයක් බවට පරිවර්තනය කරමින් උන්වහන්සේගේ ආශිර්වාදය තුල ඔබ ඉදිරියට රැගෙන යාම. අපි මේ ගීතිකාවට සම්බන්ධ වෙලා අපි බුදෙසා යාඥා කරන්න යනවා. හalleluya. Yes. Hallelujah, hallelujah. අපි බොවෙනුවෙන් යාඥා කරන්න වෙනවා. අද දවසේ මේ Zoom තාක්ෂණය ඔස්සේ අපත් සමග සම්බන්ධ වෙන අය, ඒ සභාවේ අපත් සමග රැඳී සිටින අය කෙරෙහි අපි කියන්ට යනවා මේ ලබන්නා වූ එන වසර මේ දෙවියන් වහන්සේගේ බලවත් ආශිර්වාද ලබන පිණිස ඔවුන්ගේ ජීවිතේ දෙවියන් වහන්සේ සමග වඩා සමීප සම්බන්ධතාවයක් සමග ඉදිරියට යන්න
දෙවියන් වහන්සේ උට ආශිර්වාද කරන්න කියලා. ඔබ හැම කෙනෙක්ම ඔබේ දකුණු ඔබ අත්ොසවන්නේලට අපේ සහෝදරයා ඔබ ඉදිරියට අපි එකතු වෙන්න යනවා. හාලෙලුයා පාස්ටර්. ඕ රබෂ් කම්තුරියා ලබෂ්. යස් අපි එක්ක උන්වනේ යාඥා කරන්න යනවා. ඔබ හැම කෙනෙක්ගෙන් මම ඉල්ලීමක් කරනවා. ඔබ සිටින තැන දෙවියන් වහන්සේට ඔබට පුළුවන් නම් අත්ොසවල ස්තුති කරන්න. අපි එකතු වෙලා අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙමු. අන්‍ය භාෂාවෙන්. ඔරියා බබා කම්තුරියා ලබරියා බෂන්දල ලබරියා. ඔරිලා රබා බබා බබරි කම්තුරියා ලබරියා. Oh, vila riba ba 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 berikata ba vila raba ba 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 ba. Oh, vila riba ba 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 kantoria la riba ba ba say. Hallelujah, hallelujah. Oria ba 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 kantoria la la baria ba 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 ba. Oria la la baria ba 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 kantoria la la baria ba ba ba. Orila raba ba 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 kantoria la la baria ba say. Hallelujah, hallelujah, hallelujah. Oria ba 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 ba. Hallelujah. Sudiweva, 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 Sudiweva. Holy, holy, oh, holy, holy, la raba ba 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 la raba kiri la raba ba she. Hallelujah. Sudiweva. Hallelujah. අපි එක්ක අධික කරමු. අපි මේ සූම් තාක්ෂණය ඔස්සේ ඒ වගේම විශේෂයෙන්ම මේ සභාවේ සිටින අය කෙරෙහි අපි එකතු වෙලා යාඥා කරමු. Hallelujah. ස්වාමීනි දැන් අපි ප්‍රකාශ කරනවා මේ සූම් තාක්ෂණය ඔස්සේ අප සමග සම්බන්ධ වෙන හැම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියක් අද දවසේ සභාවේ අප සමග සිටින මේ හැම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියක් මත ඔබගේ ආශිර්වාදයෙන් උදාහරින්න. ඔබගේ මහා ආශිර්වාදයෙන් උදාහරින්න. ස්වාමීනි අපි කියනවා මුදල් ඔබ වහන්සේට දීලා තියෙන හැකියාව ඔබ වහන්සේට දීලා තියෙන සම්පන්න භාවය ඔබ වහන්සේට දීලා තියෙන ටැලන්ට් එක කවදාකවත් ඔබගේ වුණ ඈත් කරන මාර්ගයක් නොව තවත් ඔබ වෙතට ලං වෙන අනිත්‍යවත් ලං කරන දොරටුවක් බවට පරිවර්තනය කරන්න ඔබ ආශිර්වාද කරන්න ඔබ ආශිර්වාද කරන්න ස්වාමීන් ඔබ ආශිර්වාද කරන්න ඔබගේ බහුල ආශිර්වාද ඔබගේ බහුල ආශිර්වාද අද දවසේ ඔවුන් මත තවන්න ඔවුන්ගේ පෞල් ජීවිත මත තවන්න ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මත තවන්න ස්වාමීන් ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු මත තවන්න ඔවුන්ගේ එකමුතුකම වැඩි කරන්න ඔවුන්ගේ පෞල් වලට ඔවුන්ගේ ආර්ථිකයට ඔවුන්ගේ නිවසට ඔවුන්ගේ භූමියට ඔවුන්ගේ දරුවන්ට එබැහි වෙන හැම යක්ෂණික බන්ධන හැම අදුරුසමාන බන්ධන හැම දුක්ඛ නපුරු බන්ධන ඔවුන්ට එබැහිව ක්‍රියා කරන අධිහුණිය බල අපි යේසුස් වහන්සේගේ නාමයෙන් අපි කඩනවා දැන් ආශිර්වාද කරන්න 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 විවාහය ආශිර්වාද කරන්න දරුවන්ගේ රැකියාව ආශිර්වාද කරන්න ඒ විදේශ ගත වෙන බලාපොරොත්තු වෙන අය ආශිර්වාද කරන්න ඊළඟ ඔසවා ඉදිරියට අරගෙන යන්න ස්වාමීන් ඔබගේ සමාදානය දෙන්න ඔබගේ සමාදානය දෙන්න රිබා බබා ඔරියලල බස්මා දේවදූතයන් දහසක් ඔවුන්ට තබලා ඔවුන්ගේ භූමිය වටා තබලා ඔවුන් ආරක්ෂා කරන්න ඊළ රබක් හන්තෝරියලල බස්මා Hallelujah. 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 අපි අවසාන වශයෙන් සංක ගීතිකාවක් ගායනා කළා. පාසමාපිකම යාඥා කළා අවසන් කරා. Hallelujah. Ori bakam toria la basu. In the name of Jesus. Amen. Ori baba shamla la basu. Baby, tunge pudumagia, samadam matadeva. Baby, tunge balabagia, samadam matadeva. Baby, tunge pudumagia. Samadam matadeva, yadase ulupanaye, udumadavidu terai, yadase ulupanaye, udumadavidu terai. Simawat tenu, lalu dia memawat tenu, marupa
ප්‍රේමවන්ත දෙවි පියාණනි ඔබ වහන්සේ දුන්න මේ ආශිර්වාද දවස ගැන ඔබ වහන්සේට ස්තුති වේවා ස්වාමීනි. අපි පෞගේ කාලේ ලොකු සාගතයක සිටියා. අපගේ දේව ගෘහයට එන්නට නොහැකි. ඔබ වහන්සේ අද මහත් වූ වර්ෂාවක් ගෙනාවා. අපිට නැවතත් අපේ දේව ගෘහයට එන්න. ඔබ වහන්සේ දුන්න මේ ආශිර්වාදය ගැන ඔබ වහන්සේට ස්තුති වේවා. අද දවසේ දෙවගැතුමා නම් අපිට දුන්නා ඉතාම අනර්ග පණිවිඩයක්. මන්ද අපිට දෙවියන් වහන්සේ දෙන ආශිර්වාදම අපිව ආපස්සට ගෙනෙන දේවල් කරනවා. අපේ අතට එන මුදල, අපේ අතට එන ටැලන්ටය අපිව වැරදි පැත්තට ගෙනියන විදියට යක්ෂයා අපිව මෙහෙවන. අපිව ඒ රැවටිල්ලට ගෙන. අද දවසේ අපිට දුන්නේ පණිවිඩය ගැන වහන්සේට ස්තුතිවන්ත වෙනවා. යාකෝබ් 4:8 කියනවා දෙවියන් වහන්සේට ලං වෙන්න එවිට උන්වහන්සේත් නුඹට ලං වෙයි. ආමේන්. ආමේන්. නුඹේ අත් පවිත්‍ර කරගන්න දෙසිත ඇත්තනේ සිත් පිරිසිදුව තබා ගන්න. හalleluya. අපිට දුන්නේ පණිවිඩය ගැන වහන්සේට ස්තුති වේවා. අපි දෙවියන් වහන්සේට වඩාත් ලං වෙන්න ඕන. අපිට දෙන ආශිර්වාද තුල ඈත් වීම නෙමෙයි සිද්ධ වෙන්න ඕනේ. අපි තව තවත් උන්වහන්සේට ලං වෙන්න. ඔබ වහන්සේ අද දවසේ අපිට මේ පණිවිඩය දුන්නාට ඔබ වහන්සේට ඔබ වහන්සේ දුන මේ ශක්තිය ගැන ඔබ වහන්සේට ස්තුති වේවා. ඔබ වහන්සේ අද දවස අපිව සවිමත් කළාට ඔබ වහන්සේට ස්තුති වේවා ස්වාමී. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අප සියලු දෙනා අනුග්‍රහ වාක්‍ය ප්‍රකාශ කරමින් මේ කාලය අවසන් කරමු. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද, පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද, සදාත්මයන් වහන්සේගේ සහභාගීකමද දැන් සදාකල් අප සියල්ලන් සමග පවතිවා. ආමේන්. ජේසුස් ක්‍රිස්තුයි. හalleluya. අපි අපල සන්නාදයන් කියලා. එනේ විදා උදෑසනට සහ ඒ 10 මාර්ග සවිසේ ආකාරයෙන් පටන් පවත්වනවා. අමතක කරන්න එපා ඔබ කවුරුත් බ්‍රහස්පතින්ද සිකුරාදා සෙනසුරාදා හාස්කම් රැස්වීම පවත්වනවා. ඔබ ඒවට සම්බන්ධ වෙන්න Zoom තාක්ෂණය හරහා ඒකට ආශිර්වාදයක් එයි. බොහොම ස්තුතියි. God bless you. God bless you. Thank you. Okay, God bless you. Yes, we did. There you go.